එතකොට අපි ජීවයේ අඛණ්ඩතාවය මාතෘකාවේ අපි ඉන්දියේ ජීවයේ අඛණ්ඩතාවයේ මාතෘකාවේ අපි කතා කළ නැමැත්තුවා ඒ ඩිම්බ මෝචනය කියන ක්‍රියාවලියත් ඒ ඩිම්බ මෝචනයෙන් පස්සේ ඒ ඩිම්බය සංසේචනය වුණේ නැත්නම් මොකද වෙන්නේ කියන කාරණාවත් අපි කතා කළා. එතෙන්දී අපි කිව්වා මොකද්ද කිව්වේ මේ සංසේචනය නොවුණු ඩිම්බය ඩිම්බ මෝචනයෙන් දින 14කට පස්සේ මෙයා විනාශ වෙලා යනවා කියලා කිව්වා. දවස් 14ක් ඇතුළතදී මෙයා විනාශ වෙලා යනවා කියලා කිව්වා. ඒතර දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ ක්‍රියාවලිය ඩිම්බය විනාශ වෙන ක්‍රියාවලියෙන් පස්සේ මොකද වෙලා තියෙන්නේ? දින 14කට පස්සේ මෝචනයෙන් දින 14කට පස්සේ ඩිම්බයත් මියගිය ඩිම්බයත් ඒ වගේම ගර්භාෂයේ තියෙන පටකත් අපි කිව්වා ගැලවිලා ඉවත් වෙලා යනවා කියලා. කොහෙන්ද ඉවත් වෙලා යන්නේ? ගර්භාෂයෙන් ඉවත් වෙලා යනවා. යෝනි මාර්ගය ඔස්සේ ශරීරයෙන් පිට වෙනවා. මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා මොනවා කියලාද? ඒ ක්‍රියාවලිය අපි හඳුන්වනවා ආර්තවය කියලා කියනවා. මේ ආර්තවය කියන ක්‍රියාවලිය දින 28කට සැරයක් සිද්ධ වෙනවා. එතකොට ඩිම්බ මෝචනයෙන් දවස් 14කට පස්සේ තමයි ආර්තවයක් ආරම්භෙන්නේ. ඒක ආරම්භ වෙන්නේ කොයි ආකාරයටද? ඩිම්බය සංසේචනය වුණේ නැත්නම් විතරයි. ඩිම්බය සංසේචනය වුණොතින් ඩිම්බ මෝචනයෙන් දින 14ක් ඇතුළත මේ ඩිම්බය ඉවත් වෙලා යන්නේ නැහැ. ඒතර මේ ඩිම්බය මිය ගියොත් එයා ඩිම්බ මෝචනයේ ඉඳලා දින 14කදී ඉවත් වෙනවා. ඒතර ඒකට අපි ආර්තවය කියලා කියනවා. එක ආර්තවයක් ක්‍රියාත්මක වෙලා ඊළඟ ආර්තවය ක්‍රියාත්මක වෙන්න යනවා කොච්චර කාලයක්ද? දින 28ක් එනදන් සති 4ක් යනවා. ඒතර මෙන්න මේ කාලවකවානුව තුල මේක සිද්ධ වෙන්න ක්‍රියාකාරීත්වය අඛණ්ඩව සිද්ධ වෙන්න හෝමෝන් කීපයක බලපෑම තියෙනවා. ඒ අනුව ප්‍රධාන වශයෙන්ම පිටියුටරියෙන් ස්‍රාවය කරන FSH කියන හෝමෝන් එක, ඒ වගේම LH කියන හෝමෝන් එක බලපෑම කරනවා. ඊට අමතරව මොනවද වෙලා තියෙන්නේ? ඉස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන බලපෑමක් සිද්ධ කරනවා. එතකොට මේ ආර්තව ක්‍රියාවලිය අපි කිව්වා දින 28කට වරක් චක්‍රානුකූලව ක්‍රියාත්මක වෙනවා හෝමෝන් වල බලපෑම යටතේ. හෝමෝන් වල බලපෑම යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒ චක්‍රය අපි කිව්වා ආර්තව චක්‍රය කියලා. ඉතින් මේ ආර්තව චක්‍රය ක්‍රියාත්මක වෙන්න හෝමෝන් වල බලපෑම තියෙනවා. ඒතර මේක නතර වීමේ අවස්ථාවක් තියෙනවා. මේක සිදු නොවන අවස්ථාවක් තියෙනවා. ඒ අනුව අංක 1 තමයි මේ ඩිම්බ මෝචනය ආරම්භ වීමට පෙර බිලින්දියක්ව ඉන්න අවධියේදී, කුඩා දරුවෙක් ලෙස ඉන්න අවධියේදී මෙයාගේ මේ ආර්තවය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආර්තව චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊගාවට මොනවාද වෙලා තියෙන්නේ? ආයෙම ගැප් ගැනීම අවස්ථාවකදී මේ ආර්තව චක්‍රය ආයෙ නතර වෙනවා. ඒ වගේම තමයි අවුරුදු 50කට විතර ගියාට පස්සේ හෝමෝන් ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය දුර්වල වුණාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? අන්න මෙතෙන්දී මොකද වෙලා තියෙන්නේ? නැවත ආර්තවය නතර වෙනවා. නැවතත් ආර්තවය නතර වෙනවා. එමනම් ඔන්න මොනවාද වෙලා තියෙන්නේ? ආර්තව ක්‍රියාවලිය නතර වෙන අවස්ථා තුනකුත් අපි කතා කළා. ආර්තව චක්‍රය කියන්නේ මොකක්ද කියලාත් කතා කළා. අපි එතන අර මාතෘකාව යටතේ අනුමාතෘකාවක් ලියමු. හෝමෝන් ක්‍රියාකාරීත්වය යටතේ හෝමෝන ක්‍රියාකාරීත්වය යටතේ
හෝමෝන ක්‍රියාකාරීත්වය යටතේ සිදුවන ආර්තව චක්‍රය ලියන්නේ යටතේ සංසේචනය ලියන්න මෙහෙම ලියන්න මෝචනය වූ ඩිම්බය සංසේචනය නොවුනහොත් මෝචනය වූ ඩිම්බය සංසේචනය නොවුනහොත් මෝචනයෙන් දින 5ක් 6ක් පමණ ගතවන විට මිය යාම සිදුවෙයි. තවත් දින 9ක් පමණ ගත වූ විට එනම් ඩිම්බ මෝචනයෙන් දින 14ක් පමණ ගත වූ විට මෙම මියගිය ඩිම්බයත් ඒ වන විට ගර්භාෂයේ වර්ධනය වී තිබූ හෝමෝනත් ගර්භාෂයේ වර්ධනය වී තිබූ පටක කොටස්නුත් ගර්භාෂයෙන් ඉවත් වී යෝනි මාර්ගය ඔස්සේ පිට වී යයි. මෙම තත්ත්වය ආර්තවය වශයෙන් සැලකේ. ඩිම්බයක් මෝචනය වන්නේ එක් ඩිම්බයක් මෝචනය වී දින 28කට වරක් බැවින් එකී ඩිම්බයන් සංසේචනය නොවුනහොත් සෑම දින 28කට පමණ වරක් මෙකී ආර්තව ක්‍රියාවලිය සිදුවෙයි. එනම් මෙය චක්‍රීය ආකාරයක් ගනී. එනිසා මෙය ආර්තව චක්‍රය නමින් හඳුන්වනු ලැබේ. පස්සේ මාතෘකාව ලියන්න ආර්තව චක්‍රය ක්‍රියාත්මක නොවන අවස්ථා එක ද්විතීක ලිංගික ලක්ෂණ සක්‍රිය වීමට පෙර ගැහැණු දරුවන් තුල දෙක ගැප් ගැනීම අවස්ථාවේදී දෙක තුන්වෙනි එක හෝමෝන ක්‍රියාකාරීත්වය අඩුවන හෝමෝන ශ්‍රාවය අඩුවන වයස අවුරුදු 50ක පමණ කාල සීමාවක් වූ කාන්තාවන් තුල
එන මේ අයට සිද්ධ වෙන්නේ නැහැ. එමන අපි ඊගාවට මාතෘකාව බලමු. ආර්ථවයෙන් පසු මාතෘකාවේ අනාර්ථයෙන් පසු ඩිම්බ මෝචනය සහ ආර්ථවයෙන් පසු ඩිම්බ මෝචනය සහ යලි ආර්ථවයක් දක්වා හෝමෝන ක්‍රියාකාරීත්වය දායක වන ආකාරය අපි මේකේ ඉස්සෙල්ලා ප්‍රස්ථාරයක් තියෙනවා හෝමෝන සාන්ද්‍රණය වෙනස් වෙන ආකාරය දක්වන ඒ හෝමෝන් සාන්ද්‍රණය වෙනස් වෙන ආකාරය පෙන්වන ප්‍රස්ථාරයත් එක්කම අපි මේ කාරණාව කතා කරගමු. එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා මොනවද පේන්නේ? මෙන්න මේ ප්‍රස්ථාරය මේකේ තියෙන්නේ FSH කියන හෝමෝන් එකත් එහෙම නැත්නම් කියනවා ශූනික උත්තේජක හෝමෝනය කියලා. ඊගාවට LH කියන හෝමෝනය ලුටෙයිකරණ හෝමෝනය කියන හෝමෝන් එකත් මේ එක ආර්ථවයක් සිද්ධ වෙලා ඊළඟ ආර්ථවය දක්වා වෙනස් වෙන ආකාරය තමයි කතා කරන්නේ. එතකොට ආර්ථවයක් සිද්ධ වුණාට පස්සේ ඉඳින්නේ කවුද? ප්‍රාථමික ශූනිකාවක් නේ ඉන්නේ. දැන් මේ හෝමෝන් දෙකම ස්‍රාවය කරන්නේ පිටියුටරියෙන් ස්‍රාවය කරන්නේ. පිටියුටරියෙන් තමයි මේක ස්‍රාවය කරන්නේ. ඒතර පිටියුටරි එකෙන් ස්‍රාවය කරනකොට මොනවද වෙලා තියෙන්නේ? දැන් ප්‍රස්ථාරේ පේනවා ආර්ථවය ආරම්භ වුණු ආර්ථවය ක්‍රියාත්මක වෙලා අවසන් වෙලා දැන් ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? හෝමෝන සාන්ද්‍රණය බොහොම අඩුවෙන් තියෙන්නේ. FSH සාන්ද්‍රණයත් LH සාන්ද්‍රණයත් අඩුවෙන් තියෙන්නේ. ඒත් නිල් පාට රේඛාවෙන් පේනවා LH සාන්ද්‍රණය වෙනස් වෙන ආකාරය. කොළ පාට රේඛාවෙන් පේනවා FSH ශූනික උත්තේජක හෝමෝන ස්‍රාවය ආකාරය පෙන්වනවා. ස්‍රාවය වෙනස් වෙන ආකාරය. ඒතර බලන්න ප්‍රාථමික ශූනිකාව තියෙනවා. ඒ ප්‍රාථමික ශූනිකාව ක්‍රමක්‍රමයෙන් ග්‍රාෆී ශූනිකාව දක්වා පත් වෙනවා. ඒ ග්‍රාෆී ශූනිකාව දක්වා පත් වෙනකොට අර ශූනික උත්තේජක හෝමෝන් වල සාන්ද්‍රණය සාමාන්‍යයෙන් දින 14ට ඉස්සෙල්ලා තරමක් ඉහළ මට්ටමක පවතිනවා. දින 7-8 වගේ වෙනකොට තරමක් ඉහළ මට්ටමකින් තියෙන්නේ. ඊට පස්සේ දින 14ක් විතර වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අන්න මේක ඉහළම මට්ටමට එනවා. ඒ ඉහළම මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ නැවත අඩු වෙගෙන යනවා. ඒ වගේම තමයි මොනවාද? ලුටෙයිකරණ හෝමෝන් එකත් ඔයාලට පේනවා. මොකද්ද පේන්නේ? අන්න දින 14ක් වෙනකොට බොහොම උපරිමයකට එනවා. FSH සාන්ද්‍රණයටත් වඩා ඉහළ මට්ටමට පැමිණලා තියෙනවා. එතකොට මොනවාද වෙලා තියෙන්නේ? මෙන්න මේ අවධියට එනකොට මොකද වෙන්නේ? මේ කියන හෝමෝන් දෙක දායක වෙලා තමයි මෙන්න මේ ඩිම්බ මෝචන ක්‍රියාවලිය සිද්ධ වෙන්න පටන් ගන්නවා. તો ඩිම්බ මෝචනය ඔන්න සිද්ධ වෙනවා විශේෂයෙන්ම ශූනික උත්තේජක හෝමෝන් එක මගින් ග්‍රාෆී ශූනිකාව දක්වා මේ ඩිම්බය වර්ධනය කරනවා. ශූනිකාව වර්ධනය කරනවා. ඩිම්බය පරිණත වෙන්න සලස්වනවා. ඊගාව මොකද වෙලා තියෙන්නේ? අන්න ලුටෙයිකරණ හෝමෝන් එක තියෙනවා. එහෙම LH හෝමෝන් එක. ඒ LH හෝමෝන් එක තමයි බලපෑම් කරන්නේ මොකටද? මෙන්න මේ අර ග්‍රාෆී ශූනිකාවේ පිපිරිලා ග්‍රාෆී ශූනිකාව පිපිරිලා පිටතට පැමිණීම උත්තේජනය කරන්නටත්
ඒ වගේම පිටත පැමිණි ඩිම්බය ක්‍රමානුකූලව පැලෝපිය නාලය වෙත යොමු වීමට සලස්වන්නට මේ කියන LH හෝමෝන් එක දායක වෙලා තියෙනවා. එහෙමනම් ඔන්න මොකද්ද වෙලා තියෙන්නේ? මේ පිටියුටරියෙන් ස්‍රාවය කරනවා. ඒ ස්‍රාවය කරන හෝමෝන් එක මොනවාද? හෝමෝන් දෙකක් ස්‍රාවය කරනවා. එකක් තමයි ශිවුනික අවදිය උත්තේජනය කරන ශිවුනික උත්තේජක හෝමෝන් එක. ඊට පස්සේ ලුටියල් අවදිය උත්තේජනය කරන LH හෝමෝනය නැත්නම් ලුටේයිකරණ හෝමෝන් එක. ඒතර මෙතෙන්දී මොකද වෙලා තියෙන්නේ? ක්‍රමානුකූලව සාරාංශයක් විතර කතා කරොත් ඩිම්බ මේ නද පරිහානි වෙලා ආර්තවයේ සිද්ධ වෙලා දින 14 කාලයක් ඉදිරියට යනකොට තමයි මේ හෝමෝන් වල සාන්ද්‍රණය උපරිමයට එන්නේ. ඒ උපරිමයත් එක්කලා මොකද වෙලා තියෙන්නේ? මේ ඩිම්බ සහිත සිවුනිකාවක් ක්‍රමානුකූලව පරිණතභාවයට පත් වෙනවා. ඒ පරිණතභාවයට පත් වෙන මේ ඩිම්බය සහිත සිවුනිකාව නග්‍රාපී සිවුනිකාව LH වල බලපෑමෙන් බිඳිලා ඩිම්බකෝෂ බිත්තියත් පිපිරිලා ඊපස්සේ මේක පැලෝපිය නාලය තුළට යොමු කිරීමට මේ LH හෝමෝන් එක දායකත්වය දෙනවා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? පාඩ පේනවා පීත දේහය ඊට පස්සේ ශ්වේත දේහය බාඩපත් වෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඊට පස්සේ ක්‍රමානුකූලව මේ කියන හෝමෝන් සාන්ද්‍රණය දැන් ටික ටික අඩු වෙලා යාමක් සිද්ධ වෙනවා. ත්‍රොන්න ඒ කොටස පේනවා. ඊට පස්සේ අපි බලමු ඒ අවධියත් එක්කලා මෙන්න ගර්භාෂය තුල ක්‍රියාත්මක වන ආකාරය. ඒතර ගර්භාෂයේ ආර්තවයේ සිද්ධ වෙච්ච අවධිය තුල මුල් අවධිය ඔයගොල්ලන්ට පේනවා. ඒ ආර්තවයේ සිද්ධ වෙච්ච මුල් අවධිය තුල ඊස්ට්‍රජන් සාන්ද්‍රණයත් ඒ වගේම ප්‍රොජෙස්ටෙරෝන් සාන්ද්‍රණයත් අඩු මට්ටමක තමයි තියෙන්නේ. ඊස්ට්‍රජන් සාන්ද්‍රණයත් ප්‍රොජෙස්ටෙරෝන් සාන්ද්‍රණයත් අඩු මට්ටමක පවතිලා තියෙනවා. ඊට පස්සේ මොනවාද වෙන්නේ? ඒ අවධිය වෙනකොට ඔයගොල්ලන්ට පේනවා ගර්භාෂ බිත්තිය බිඳ වැටීමකට ලක් වෙලා තියෙනවා. දැන් ආර්තවයෙන් දින 4ක විතර කාලයක් යනකොට ඔයාලට පේනවා ක්‍රමානුකූලව මේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් ක්‍රමානුකූලව වැඩිවීමක් පෙන්눔 කරගෙන යනවා. ක්‍රමිකව වැඩිවීමක් පෙන්눔 කරන් යනවා. එතකොට මොනවාද වෙලා තියෙන්නේ? දින 14ක් වෙනකොට ඔයගොල්ලන්ට පේනවා ඊස්ට්‍රජන් සාන්ද්‍රණය ක්‍රමානුකූලව වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ දින 14න් පස්සේ වෙනකොට තමයි මොනවාද ප්‍රොජෙස්ටෙරෝන් සාන්ද්‍රණය වැඩිවීමක් පෙන්වන්නේ. ඒතර ඒ කහ පාටෙන් පෙන්වන්නේ ඊස්ට්‍රජන් සාන්ද්‍රණය වෙනස් වෙන ආකාරය. නිල් පාට රේඛාවෙන් පෙන්වන්නේ ප්‍රොජෙස්ටෙරෝන් ස්‍රාවය වෙන ආකාරය වෙනස් වෙන ප්‍රස්තාරය තමයි පෙන්වන්නේ. එතකොට මේ ආර්තවය ක්‍රියාත්මක වෙලා ඊළඟ ආර්තවය දක්වා කාලය ප්‍රධාන අවධි කීපයකට බෙදලා තියෙනවා. එකක් තමයි ඔයාලට පේනවා ප්‍රගුණන අවධිය, ඊට පස්සේ ශ්‍රාවී අවධිය, ඊට පස්සේ ආර්තව අවධිය කියලා. ඒතර එක ආර්තවයක් සිද්ධ වෙච්ච අවස්ථාව වෙනකොට ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටෙරෝන් ඒ වගේම ඉස්සෙල්ලා ප්‍රස්තාරයට අනුව FSH LH කියන හෝමෝන බිඳ වැටලා තියෙන්නේ, අඩු වෙලා තියෙන්නේ. ඒ මොකද අර පීත දේහය බිඳ වැටීම තුළ ශ්වේත දේහය බාඩපත් වීමත් එක්ක එතන ගර්භාෂ මේ ඩිම්බකෝෂ වලින් නිකුත් වෙන හෝමෝන් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටෙරෝන් අඩු වෙනවා. ඒක සමගාමීව පිටියුටරියෙන් ස්‍රාවය වෙන FSH LH උත් අඩුවීම සිද්ධ වෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ ඊට පස්සේ? ආන්න වෙච්ච දේ තමයි මෙන්න මේ 14 වෙනි අවධිය දිනය වෙනකොට ආර්තවයෙන් දින 14ක් වෙනකොට ඊස්ට්‍රජන් ප්‍රමාණය
තරමක් වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ දින 14න් පස්සේ මොනවද වැඩි වෙලා තියෙන්නේ? ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය වැඩි වෙනවා. ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය වැඩි වීමත් එක්කම මොකද වෙලා තියෙන්නේ? ආන්න මේ ඩිම්බකෝෂ බිත්තිය ශ්‍රාවීය තත්ත්වයටපත් වීමක් සිද්ධ වෙනවා. දින 14ක් කිට්ටු වෙනකොට ආර්තවයෙන් දින 14ක් විතර කිට්ටු වෙනකොට ක්‍රමානුකූලව ගර්භාෂ්‍ය බිත්ති වර්ධනය වේගෙන එනවා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? දින 14න් පස්සේ මේ ගර්භාෂ්‍ය බිත්තිය හොඳින් වර්ධනය වෙලා තියෙනවා. ඒ ගාව මොකද වෙලා තියෙන්නේ? ඒ ගර්භාෂ්‍ය බිත්ති වලින් ශ්‍රාවීය තත්ත්වයන් ශ්‍රාවය වෙන ස්වභාවයන් එනවා. ගර්භාෂය තෙත් කිරීමක් වෙනවා. එමකොටද අර සංසේචනය වෙලා එන ටිම්බය නැත්නම් යුක්තාණුව නැත්නම් කලලය මේ අධිරෝපණයට අවශ්‍ය පසුබිම හදාගන්න තමයි මේ වාතාවරණය ගර්භාෂය තුළ නිර්මාණය වෙන්නේ. ත්‍රොණ මොකද්ද වෙලා තියෙන්නේ? එහෙමනම් එක ආර්තවයක් සිද්ධ වෙනකොට ගර්භාෂ්‍ය බිත්තිය බිඳ වැටිලා තියෙනවා. ඒ වෙනකොට ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන් වල සාන්ද්‍රණය අඩුවීමක් වෙලා තියෙනවා. සාන්ද්‍රණය අඩු වෙලක් තියෙනවා. ඊගාව මොකද වෙලා තියෙන්නේ? ඒ සාන්ද්‍රණය අඩු වෙච්ච ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් නැවත මොකද වෙලා තියෙන්නේ? ක්‍රමානුකූලව වැඩි වෙන්න පටන් ගන්නවා මේ ඩිම්බකෝෂ මගින් ස්‍රාවය වීම නිසා. ඒතර වෙලා තියෙන වැඩේ මොකද්ද? ඊගාවට මෙන්න මේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් වල බලපෑමෙන් විශේෂම මුල් දින 14 තුල ඊස්ට්‍රජන් වල බලපෑමෙන් මේ ගර්භාෂ්‍ය බිත්තිය ක්‍රමානුකූලව වර්ධනය වෙන්න පටන් ගන්නවා. ක්‍රමානුකූලව වර්ධනය පටන් ගන්නවා. නැවත බිත්තිය වැඩෙන්න පටන් ගන්නවා. ඊගාවට දින 14න් පස්සේ වෙනකොට ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය ඉහළ යාම සිද්ධ වෙනවා. ඊස්ට්‍රජන් සාන්ද්‍රණය තරමක් අඩු වෙනවා. ඒ අවධිය තුල ඒ වර්ධනය වෙච්ච ගර්භාෂ්‍ය බිත්තිය තෙත ස්වභාවයකට ශ්‍රාවීය ස්වභාවයකට පත් වෙනවා. මොකද ඒ වෙනකොට ග්‍රන්ථි වලින් ශ්‍රාවය නිකුත් කරන්න පටන් ගන්නවා. පැමිණෙන කලලය අධිරෝපණය කරගන්න අවශ්‍ය කරන පසුතලය නිර්මාණය කරා. ඉතින් දැන් මේ දින 28ක් කාලයක් ගත වෙනකොට අර ඩිම්බය සංසේචනය වෙලා නැත්නම් මොකද වෙලා තියෙන්නේ? නැවත ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය පහළ වැටෙන්න පටන් ගන්නවා. ක්‍රමානුකූලව පහළ වැටෙන්න පටන් ගන්නවා. ඒ පහළ වැටීමත් එක්ක මොකද වෙලා තියෙන්නේ? නැවත ආර්තවයක් ආරම්භ වෙනවා. නැවුන ආර්තවයක ඉඳලා ඊළඟ ආර්තවය දක්වා කොහොමද හැසිරෙන්නේ කියන කාරණාව තමයි අපි කතා කළේ. ඒ අනුව මොකද වෙලා තියෙන්නේ? එක ආර්තවයක ඉඳලා ඊළඟ ආර්තවය දක්වා ඒ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් වල සාන්ද්‍රණයේ වෙනස් වීම තමයි බලපාන්නේ. එතකොට එක ආර්තවයක් සිද්ධ වෙලා ක්‍රමානුකූලව ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය වැඩි වෙලා ගර්භාෂයත් වර්ධනය කළා, ගර්භාෂ්‍ය බිත්ති වර්ධනය කළා. ඊට පස්සේ ඩිම්බය සංසේචනය වෙලා නැත්නම් මොකද්ද වෙන්නේ? අන්න එයා ඩිම්බ ආර්තවයක් සිද්ධ වෙලා, එක ආර්තවයක් සිද්ධ වෙලා ඊළඟ ආර්තවය සිද්ධ වෙන්න දින 28ක් අපි ගත වෙනවා කිව්වා. ඒතර කලින් ආර්තවය සිද්ධ වෙලා දින 28ක් යනකොට නැවත ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය අඩු වෙනවා. ඒ අඩුවීමත් එක්ක මොකද වෙලා තියෙන්නේ? අන්න මේ කියන ගර්භාෂ්‍ය බිත්ති බිඳිලා මියගිය ඩිම්බයත් සමග නැවත ආර්තවයක් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපි ආර්තවයකට පෙර ආර්තවය ආරම්භ වෙන්න ඉස්සෙල්ලා FSH හා LH බලපාන ආකාරය ඩිම්බ මෝචනයට, ඊපස්සේ ඩිම්බ මෝචනයෙන් පස්සේ ඊළඟ ආර්තවය දක්වා සිද්ධ වෙන මොනවාද කියන ක්‍රියාවලිය, මේ දේවල් අපි කතා කළා. එහෙනම් අපි එක්තෙන්ද සටහනට යමු. එහෙනම් අපි මුලම ලියනවා
මේ ප්‍රස්ථාරේ අපිට කතා කරන්න තියෙන්නේ එමනම් අපි දැන් මේ ආකාරයට ලියමු මාතෘකාව ලියලා ඇති ආර්ථව චක්‍රය ක්‍රියාත්මක වෙන්න බලපාන ආකාරය හෝමෝනල් බලපාන ආකාරය මනම් ලියන්න ඩිම්බ මෝචනය සඳහා ඩිම්බවල වර්ධනය සඳහා ඩිම්බවල මෝචනය සඳහා ඩිම්බවල වර්ධනය සඳහා පිටියුටරියන් ස්‍රාවය කෙරෙන FSH LH යන හෝමෝන දෙක FSH LH යන හෝමෝන දෙක බලපෑම් කරයි ඒ අනුව එම ඩිම්බ මෝචනය වන අවධිය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි එක සිවුනිකා අවධිය දෙක ලුයුටියල් අවධිය පස්සේ අනුමාතෘකාව ලියන්න මෙම අවධිවලදී FSH LH සාන්ද්‍රණය විචලනය වන ආකාරය කියලා මේ ප්‍රස්ථාරය දැන් අඳින්න වට පේන ප්‍රස්ථාරේ ටක් ගාලා අඳින්න හොඳයි එහෙනම් අපි මේකට වැඩි වෙලා දෙන්නේ නැහැ කරන්න තියෙන වීඩියෝ එක නවත්තලා නැවත පින්තූරය ඇඳගෙන ඊට පස්සේ වීඩියෝ එක පිටක් කරපුවාම හරි එහෙනම් අපි ලියමු ආර්තවයක් සිදු වන විට ආර්තවයක් ක්‍රියාත්මක වන විට FSH LH සාන්ද්‍රණය පහළ මට්ටමක පවතී FSH LH සාන්ද්‍රණය පහළ මට්ටමක පවතී ඉන්පසු ක්‍රමක්‍රමයෙන් මෙම හෝමෝන දෙකෙහි සාන්ද්‍රණය ඉහළ යාම සිදුවෙයි ආර්තවයේ සිදු වී පළමු දින 14ට පෙර කාලය FSH හෝමෝනය LH හෝමෝනයට වඩා සාන්ද්‍රණයෙන් වැඩි මට්ටමක පවතී මේ මගින් සිවුනික අවධිය ක්‍රියාත්මක කරයි ඒ අනුව ප්‍රාථමික සිවුනිකාවක් තුල තිබෙන නොමේරු ඩිම්බයක් පරිණත ඩිම්බයක තත්ත්වයට පත් කරමින් සිවුනිකාව ග්‍රාෆී සිවුනිකාවක තත්ත්වයට පරිවර්තනය කරයි දින 14ක් පමණ වන විට LH සාන්ද්‍රණය වඩාත් වැඩිවීම සිදුවෙයි
LX සාන්ද්‍රණය වඩාත් වැඩිවීම සිදු වෙයි. එහි බලපෑමෙන් ග්‍රාපී සිවුනිකාව සහ ඩිම්බකෝෂය බිඳී ඩිම්බය පරිණත ඩිම්බය පැලෝපීය නාලය තුළට යොමු වීම සිදු වෙයි. ඩිම්බකෝෂය තුළ ඇතිරිවන ශිවුනිකාව පීත දේහය බවට පත්වී ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටෙරෝන් ආදී හෝමෝන ස්‍රාවය කිරීම සිදු කරයි. ඒවා සංසේචිත ඩිම්බය පිළිගැනීම සඳහා ගර්භාෂය සූදානම් කිරීමට දායක වේ. පස්සේ මාතෘකාව ලියන්න ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් වල බලපෑම යටතේ ගර්භාෂය සංවිධානය වන ආකාරය ලියන්න ඉස්සෙල්ලාම මේ ප්‍රස්ථාරයට අග්ගලා අඳින්න මේ පින්තූර කොටසත් එක්කම ප්‍රස්ථාරයට අදාළව ගර්භාෂයේ බිත්ති බිඳ වැටීම් සහ වර්ධනය වීම පෙන්නනවා. මේක දැන් ටක් ගාලා අඳින්න. ඒ අතරේ අපි දාලා ඇති WhatsApp group එකට 2019 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කළා. අපි ඒක දාලා ඇති. ඒ වගේම YouTube එකේ ඇති. ඒ ටික බලන්න. එක ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රය ඉස්සෙල්ලා කරන්න. ප්‍රශ්න පත්‍රය ඉස්සෙල්ලා කරලා ඒ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඊට අමතරව අපි අර ප්‍රශ්න පත්‍ර ලිවීමේ වැඩසටහන යටතේ පාට අපි අකුරස්ස කලාපේ ප්‍රශ්න පත්‍ර කට්ලයක් දාලා තිබ්බා. 2019 නිකුත් කරපු ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්න කලාපය මගින්. ඒකේ උත්තර පත්‍රයේත් මේ වෙනකොට අපි group එකට දාලා තියෙනවා. ඉතින් group එකේ නැති ළමයෙකුට FB එකෙන් ගන්න FB එකටත් මම share කරලා තියෙනවා. ඊගාවට මොනවද වෙලා තියෙන්නේ? දැන් අපි ඊළඟට ප්‍රශ්න පත්‍ර ලිවීමේ විධිමත් ප්‍රශ්න පත්‍ර ලිවීමේ ක්‍රියාවලියට ඒ වගේම ප්‍රශ්න පත්‍ර පොතක් දීලා තිබෙනවා ලොකු පොතක්. ඒ ප්‍රශ්න පත්‍ර පොතේ උත්තර ටිකත් අපි මේ වෙනකොට group එකටත් ඒ වගේම FB එකටත් දාලා තියෙනවා. ඉතින් ඉදිරියට FB එකට දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද හැමෝටම අපි කිව්වා WhatsApp group එකට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කරගන්න. මොකද සමහර ළමයි ඒක දැකලත් WhatsApp තමන්ට තිබිලත් එවන් නැතුව තිබිලා තියෙනවා. ඉතින් මොකද සමහරලාට ඒක ඔස්සේ පේපර් එක එහෙම ආවොත් කරන්න වෙන නිසා වෙන්නත් ඇති සමහර විට. ඒක තමන්ට අවශ්‍යයක් වේ විභාගෙදී. කරුණා කරලා හැම කෙනෙක්ම මේකට සම්බන්ධ වෙන්න. නැත්තම් තමන් ජීවිතේ වැරදි තීරණයක් ගත්තා වෙනවා. ඊගාවට දැනට දාලා ඇති මොඩල් පේපර්ස් දෙකක්. එකක් තමයි දකුණු පළාත් 2019 අර්ධවාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ දාලා ඇති. ඒ වගේම
දාලා ඇති පුනරීක්ෂණ ප්‍රශ්පත්‍ර අංක 2 කියන ප්‍රශ්පත්‍රය දාලා ඇති. ඒ ප්‍රශ්පත්‍ර දෙකම මේ ඉදිරි සතියේ ලියන්න තියෙන්නේ. ඒකේ උත්තර ඉදිරි ඊළඟ සතියේ දානවා. ඒකත් එක්කම මොකද වෙලා තියෙන්නේ අපි ඊළඟ පේපර් දෙකක් නිකුත් කරනවා මේ සති කීපයක් ඒ විදිහට යනවා. ඊට පස්සේ සතියේ එක පේපර් එකක් තමයි අපි කලින් ලියපු විදිහට ලිවීම සිදු කරන්නේ. මොකද අපිට මේ පසුගිය දවස්වල පේපර් එකක් දුන්නේ නැහැ ඕගොල්ලොන්ට. ඉතින් දැන් ඔන්ලයින් එකේ අපි පේපර් ටික දෙන්න සූදානම් කරලා තියෙනවා. ඒ නිසා ඒවා හරියට කරන්න ගොඩක් ළමයි මේක මහන්සිලා වැඩ කරනවා. අපින් ප්‍රශ්න අහනවා. ඉතින් ඒවා සම්පූර්ණයෙන් කරගන්න. එහෙම නැත්නම් වැඩේ ජීවිතය අවුල් වෙයි. දැන් හොඳයි. ඒතර වෙලා තියෙන වැඩේ මොකද්ද? ඊගාවට අපි මාතෘකාවට යමු. ප්‍රස්තාරය ඇඳලා ඉවරයි. දැන් එහෙමනම් අපි ලියන්න ආර්තවය සිදු වූ මුල් අවධියේදී ගර්භාෂ්ක බිත්ති බිඳ වැටී ඇත. එතෙන් සිට ක්‍රමක්‍රමයෙන් ඊස්ට්‍රජන් සාන්ද්‍රණය ඉහළ යනු ඇත. ක්‍රමක්‍රමයෙන් ඉහළ යනු ඇත. ඒ ප්‍රතිඵලය ලෙස ආර්තවයේ සිදු වී පළමු දින 14ක කාලය තුල ගර්භාෂක බිත්ති යලි වැඩෙන්නට පටන් ගනී. ගර්භාෂක බිත්ති යලි වැඩෙන්නට පටන් ගනී. එම දින 14න් පසු ප්‍රොජෙස්ටෙරෝන් සාන්ද්‍රණයද ඉහළ යාම සිදු වෙයි. එහි ප්‍රතිඵලය ලෙස වර්ධනය වූ ගර්භාෂක බිත්ති ශ්‍රාවීය තත්ත්වයට පත්වෙමින් ගර්භාෂය තුළට ශ්‍රාවයන් නිකුත් කිරීම ආරම්භ කරමින් ගර්භාෂය තෙත් ස්වභාවයට පරිවර්තනය කරනු ලැබේ. අලුත් පෙළේ ලියාගන්න. මෙම අවධිය තුල සංසේචිත ඩිම්බයක් ගර්භාෂයට නොපැමිණියහොත් පීතදේහය පරිහානි වීමත් සමග ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටෙරෝන් සාන්ද්‍රණයේ අඩුවීමක් සිදු වෙයි. එක් ආර්තවයක් සිදු වී දින 28ක පමණ කාලයේදී මෙම තත්ත්වය නිර්මාණය වීම සිදු වෙයි. එම හෝමෝන් සාන්ද්‍රණය අඩුවීම හමුවේ එම හෝමෝන සාන්ද්‍රණය අඩුවීම හමුවේ නැවත
ගර්භාෂික බිත්ති බිඳ වැටෙමින් තවත් ආර්තවයක් ක්‍රියාත්මක වීම සිදුවේ. තවත් ආර්තවයක් ක්‍රියාත්මක වීම සිදුවේ. හොඳයි. දැන් ඔයගොල්ලන්ට පේනවා තවත් ප්‍රස්ථාරයක්. ඒ තමයි මොනවාද? මෙන්න මේ එක ආර්තවයක ඉඳලා ඊළඟ ආර්තවය දක්වා මේ ශරීර උෂ්ණත්වය කොහොමද හැසිරෙන්නේ කියන ආකාරය. ඒතර ඔයාලට පේනවා ආර්තව චක්‍රය තුලදී සාමාන්‍ය මේ ආර්තවය ක්‍රියාත්මක වෙලා දින 14ක ඉඳලා දින 28ක කාලය දක්වා මොකද වෙලා තියෙන්නේ? ඔයාලට පේනවා තරමක් දුරට උෂ්ණත්වය දේහ උෂ්ණත්වය සාමාන්‍ය අවස්ථයට පොඩ්ඩක් වැඩියෙන් තියෙන්නේ. පොඩ්ඩක් වැඩිපුර තියෙන්නේ. දින 14 දී වගේ වෙනකොට අනිත් අවස්ථාවලටත් වඩා පොඩ්ඩක් විතර වැඩි වෙලා තියෙන්නේ. මොන ආකාරය තමයි එතකොට උෂ්ණත්වය වෙනස් වෙන ආකාරය. ඒ සටහනක් ලියන්න දෙයක් නැහැ. මාතෘකාව ලියන්න එක් ආර්තවයක සිට ඊළඟ ආර්තවය දක්වා දේහ උෂ්ණත්වය විචලනය වෙන ආකාරය. ඒ උෂ්ණත්වයේ විචලන වෙන ආකාරය දැන් ප්‍රස්ථාරේ අඳින්න තියෙන්නේ. ටක් ගාලා ප්‍රස්ථාරේ අඳින්න එතෙන්ට. හොඳයි. දැන් ඔයගොල්ලන්ට පේන්නේ මොනවාද? මෙන්න මේ ඩිම්බයක් තියෙනවා. ඒ ඩිම්බය සංසේචනය වෙන අවස්ථාව තමයි මේ කතා කරන්නේ. ඩිම්බය සංසේචනය වෙන අවස්ථාව ගැනයි කතා කරන්නේ. දැන් බලමු අපි එහෙමනම් මොනවාද කියලා මේ කාරණාව. ඊට පස්සේ මාතෘකාව ලියන්න එහෙමනම් ඩිම්බ සංසේචනය සිදුවන ආකාරය. ඩිම්බ සංසේචනය සිදුවන ආකාරය. ඩිම්බ සංසේචනය සිද්ධ වෙන්නේ පැලෝපිය නාලය තුලදී. ඉතින් මේ පැලෝපිය නාලය තුලදී සිදුවන ඩිම්බ සංසේචන ක්‍රියාවලියට ගර්භාෂය හරහා යෝනි මාර්ගය තුල තැන්පත් වෙන ශුක්‍රාණු ගර්භාෂය හරහා ඇවිල්ලා පැලෝපිය නාලය ඔස්සේ එනවා. ඒ ඇවිදිලා මේ ඩිම්බය මුණ ගැහුණා නම් සජීවී ඩිම්බයක් මුණ ගැහුණාම එයාලගේ හිසෙන් ඩිම්බ පටලයට පහර දීලා මේක සිදුරු කරගෙන ඇතුල් වෙනවා. කොහාටද ඇතුල් වෙන්නේ? ඩිම්බය තුලට ඇතුල් වෙනවා. ඩිම්බය තුලට ඇතුළු වෙලා ඒ ඩිම්බය තුලදී මොකද වෙලා තියෙන්නේ? එහි තියෙන න්‍යෂ්ටියත් සමග මේ ශුක්‍රාණුක න්‍යෂ්ටිය සම්බන්ධ කරනවා. එතෙන්දී ඔය පින්තූරේ පේනවා ඔයගොල්ලන්ට. වෙන දේ මම මෙතන පින්තූරයක් අඳින්නම්. මේ තියෙන්නේ ඩිම්බය මේ තියෙන්නේ ඩිම්බ න්‍යෂ්ටිය තියෙන්නේ. ඩිම්බ න්‍යෂ්ටිය දැන් මොකද වෙලා තියෙන්නේ? මෙතෙන්ට මේ තියෙන්නේ ශුක්‍රාණුක න්‍යෂ්ටිය තියෙන්නේ. ශුක්‍රාණුක න්‍යෂ්ටිය තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ පටලය බිඳිච්ච ස්ථානයෙන් මේ ඩිම්බය තුලට ශුක්‍රාණුක න්‍යෂ්ටිය ඇතුල් වෙනවා. ඩිම්බය තුල ශුක්‍රාණුක න්‍යෂ්ටිය ඇතුළු වෙලා මොකද වෙලා තියෙන්නේ? එයා එක්ක සම්බන්ධ වෙනවා. මේක අපි කියනවා මොනවා කියලාද? ඩිම්බ සංසේචනය කියලා කියනවා. ඩිම්බ සංසේචනය කියලා කියනවා. right. එහෙනම් අපි මාතෘකාව ලියනවා ඩිම්බ සංසේචනය
ඩිම්බ සංසේචනය දැන් හරි එහෙනම් අපි ටට්ටක් ගාලා ලියමු මාතෘකාව යටතේ පින්තූරේ ඉස්සෙල්ලා අඳින්න පින්තූරේ ඉස්සෙල්ලා අඳින්න පින්තූරේ අඳින්න ඉස්සෙල්ලා ඊට පස්සේ ලියන්න පින්තූරේ දාලා ලියන්න ඩිම්බ සංසේචනය සිදුවන්නේ ගර්භාෂය තුලදීය ඩිම්බ සංසේචනය සිදුවන්නේ ගර්භාෂය තුලදීය පැලෝපිය නාලය තුලදීය ඩිම්බ සංසේචනය සිදුවන්නේ පැලෝපිය නාලය තුලදීය පැලෝපිය නාලය තුලදීය ඩිම්බ සංසේචනය සිදුවන්නේ පැලෝපිය නාලය තුලදීය පැලෝපිය නාලය තුලදීය පස්සේ අලුත් පෙළේ ලියන්න සජීවී ඩිම්බයක් පැලෝපිය නාලය ඔස්සේ සජීවී ඩිම්බයක් පැලෝපිය නාලය ඔස්සේ ගර්භාෂය වෙතට පැමිණෙන අවස්ථාවක ශුක්‍රාණු ඒ වෙතට පැමිණියේ නම් එකී ශුක්‍රාණු ස්වකීය හිසෙන් ඩිම්බ පටලයට පහර දී එය සිදුරු කරගනී එවිට ශුක්‍රාණුවේ පටලයද බිඳී යාම සිදුවේ එම සිදුරු වූ ස්ථානයෙන් ශුක්‍රාණුක න්‍යෂ්ටිය පමණක් තුරු කොටස් යන්නේ නැහැ මතක තියාගන්න ශුක්‍රාණුක න්‍යෂ්ටිය පමණක් ඩිම්බය තුළට අවතීර්ණ වී එහි වූ ඩිම්බය න්‍යෂ්ටියත් සමග සම්බන්ධ වී දීගුණී න්‍යෂ්ටියක් නිර්මාණය කරනු ලැබේ මෙය ඩිම්බ සංසේචනය ලෙස සැලකේ අලුත් පෙළේ ලියන්න එනම් ශුක්‍රාණුක න්‍යෂ්ටියක් හා ඩිම්බ න්‍යෂ්ටියක් සම්බන්ධ වී ද්විගුණී න්‍යෂ්ටියක් නිර්මාණය කිරීම ඩිම්බ සංසේචනය ද්විගුණී න්‍යෂ්ටියක් නිර්මාණය කිරීම ඩිම්බ සංසේචනය ලෙස සැලකේ 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 හොඳයි ඊට පස්සේ දැන් මේ සංසේචිත ඩිම්බය පස්සේ මේ පටලය සුව වෙලා එක යුක්තාණුවක යුක්තාණුව කියලා හඳුන්වන තත්ත්වයටපත් වෙනවා යුක්තාණුව කියන තත්ත්වයටපත් වෙනවා එහෙමනම් අපි ඊට පස්සේ ලියන්න අලුත් පෙළෙන් මෙම ක්‍රියා ඩිම්බ සංසේචනයෙන් පසු යලි ඩිම්බ පටලය
සකස් වෙයි. හිම පටලය සකස් වෙයි. මේකේ ද්විගුණී සෛලය යුක්තාණුව ලෙස හඳුන්වනු ලැබේ. යුක්තාණුව ලෙස හඳුන්වනු ලැබේ. දැන් එතකොට මෙන්න මේ යුක්තාණුව මොකද වෙලා තියෙන්නේ? ඒ යුක්තාණුව ඊට පස්සේ අන්න මේ අනූනන විභාජනය. දැන් ප්‍රජනක සෛල ඇති වෙන්නේ අපි දන්නවානේ ඌනන විභාජනයෙන් ඇති වෙන්නේ. ඒ ඇති වෙච්ච සෛල එකතු වෙලා හදනවා යුක්තාණුව. ඒක ගුණී සෛල දෙකක් එකතු වෙච්ච නිසා තමයි ඔය යුක්තාණුව ද්විගුණි වෙන්නේ. දැන් ඊගා මොකද වෙලා තියෙන්නේ? මේ ද්විගුණී වෙච්ච යුක්තාණුව දැන් බෙදෙනවා. කොහොමද බෙදෙන්නේ? අනූනණයෙන් බෙදෙනවා. අනූනණයෙන් බෙදිලා ආන්න නිර්මාණය කරනවා. මොනවද නිර්මාණය කරන්නේ? ක්‍රමානුකූලව ජීවියා නිර්මාණය කරනවා. දැන් අපි කතා කරන්නේ මානව ප්‍රජනනය නිසා නව මානවයෙක් නිර්මාණය කිරීම කරනවා. මුලින්ම කලලාවදිය ඇති වෙනවා. ඒකේ රූප රාමු ටිකක් තියෙනවා. ඒ රූප රාමුත් එක්කම අපි ඉස්සරහට කතා කරගෙන යමු කොහොමද කියන කාරණාව. හරි. ඔයගොල්ලන්ට පේනවා ඔන්න දැන් සංසේචිත ඩිම්බය. ඒ සංසේචිත ඩිම්බය දැන් යුක්තාණුව බවට පත් වෙලා තියෙනවා. පස්සේ දින දෙකක් විතර යනකොට සෛල දෙකක විතර මට්ටමට පත් වෙලා. පස්සේ දින 3ක් විතර යනකොට සෛල 4ක්, දින 4කදී සෛල 16ක්, දින 5කදී සෛල සංඛ්‍යාවත් එක්කලා මේක අපි කියනවා මුරුලාව කියලා කියනවා. ඒ මුරුලාව පස්සේ ඒ වෙනකොට දින 5ක් විතර යනකොට මේ ඉඹ මෝචනයෙන් දින 5ක විතර කාලයක් ගත වෙනකොට සංසේචනය වෙලා නම් එයා මුරුලාව කියන தත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒක ඊට පස්සේ වෙලා තියෙන්නේ ආන්න දින 7ක් විතර වෙනකොට බ්ලාස්ටූලාව කියන தත්ත්වයටපත් වෙනවා. ඒ වෙනකොට මේක පැලෝපිය නාලය ඔස්සේ ඇවිල්ලා කොහාටද ළඟා වෙලා තියෙන්නේ? ගර්භාෂයට ළඟා වෙලා තියෙනවා. ගර්භාෂයට අවතීර්ණ වෙලා තියෙනවා. දැන් ඔන්න එහෙමනම් සිද්ධිය මේ පින්තූරේ ටක් ගාලා එතෙන්ට අඳින මාතෘකාවල යන්න ඩිබ සංසේචනයෙන් පසු සිදුවන ක්‍රියාවලිය මේ මොනද බ්ලාස්ටූලාව ක්‍රමිකව වැඩිලා භ්‍රූණයේ තත්ත්වයටපත් වෙනවා. ඒ භ්‍රූණය කියලා කියන්නේ එතකොට මානව ස්වරූපයේ තියෙන තත්ත්වයටපත් වෙනකොට ඒ තත්ත්වයටපත් වෙනකොටම වෙලා තියෙන අපි කිව්වා එතකොට ගර්භාෂ බිත්තිත් එක්ක පටකමය සම්බන්ධතාවය ගොඩනගා ගන්නවා කියලා. පටකමය සම්බන්ධතාවය ගොඩනගා ගන්නවා. මේ කාලය තුල මෙයා ඉන්නේ කොහෙද? තරලමය මාධ්‍යයක් තුල තමයි ඉන්නේ. තරලමය මාධ්‍යයක් තුල ඉන්නේ. එතෙන්දී මොනවද වෙලා තියෙන්නේ? මං සරල පින්තූරයක් අඳින්නම්. මේ තියෙන ගර්භාෂ බිත්තිය, ඒ ගර්භාෂ බිත්තියත් එක්කලා එන්න මේ ආකාරයට බැඳිලා තියෙනවා. මේ තියෙන්නේ මේ ගර්භාෂ බිත්තිය තියෙන්නේ මේ තියෙන කලල පන්දය තියෙන්නේ මේ තියෙන්නේ මොනවාද අපි කියාපු මේ භ්‍රූණය. නැත්තම් මෙයා තමයි අනාගතේ දරුවා විශ්ය විදියට බිහි වෙන්නේ. මේ වටේට තියනවා මොනවද තියෙන්නේ? පටල තියෙනවා. පටල ආකාර දෙකක් තියෙනවා. කලලාවාරය සහ කෝරියම කියලා. අපි පොදුවේ කියමු කලල පටල. මේක ඇතුලේ තියනවා මොනවද? තරලයක්. ඒ තරලයට අපි කියනවා කලලාවාරික තරලය කියලා. මේ භ්‍රූණය මේක අපි කියනවා මොනවා කියලාද? පෙකණි වැල කියලා කියනවා. පෙකණි වැල කියලා කියන්නේ. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? මේ පෙකණි වැල මගේ අධිරෝපණය සම්පූර්ණ වෙනකොට මේ තත්ත්වය නිර්මාණය වෙලා ඉවරයි.
එතකොට මොකද වෙලා තියෙන්නේ මේ පෙකණිවැල ගර්භාෂ බිත්තියත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා මොකෙන්ද මේ කලල බන්ධයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. මේ පෙකණිවැල තුල අපි කිව්වා දරුවගේ දමනිශිරා තියෙනවා. ඒවා මෙතන කේශනාලිකාවට පත් වෙලා තියෙනවා. මෙතන තියෙනවා මවගේ රුධිර කේශනාලිකාවක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? මෙතෙන්දි තමයි මෙයාගේ ශරීරයේ නිෂ්පාදන විශේෂයෙන්ම බහිස්රාවී ද්‍රව්‍ය මේ මවගේ රුධිරයට එකතු වෙන්නේ. ඒතර මවගේ රුධිරය හරහා තමයි ඒවා පිට වෙලා යන්නේ. ඊගාවට මෙතනදී තමයි මවගේ රුධිරයේ ඉඳලා දරුවාගේ රුධිරයට පෝෂ්‍ය කොටස්, ඒ වගේම හෝමෝන මෙන්න මේ වගේ දේවල් දරුවට ගමන් කිරීම සිද්ධ වෙනවා. ඔක්සිජන් ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒ ආදී දේවල් මේ හරහා සිද්ධ වෙනවා. දෙපැත්තට වමාරුව සිද්ධ වෙනවා. ඊළඟට මේ කලල පටල වලින් කල්ලා වාරය සහ කෝරියම කියන පටල දෙකෙන් මේක ආරක්ෂා වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ තරලමය මාධ්‍ය කල්ලාවාරික තරලය මොකද වෙලා තියෙන්නේ මේ භ්‍රූණය කම්පන වලින් ආරක්ෂා කරන්න දායකත්වය දෙනවා. ඉතින් මෙයා ඒක නිසා උපදින අවධිය වෙනකම්ම උපත ලබන අවස්ථාව වෙනකම්ම මොකද වෙලා තියෙන්නේ මෙයා ජීවත් වෙන්නේ තරලමය මාධ්‍යයක. ඒක නිසා මොකද වෙලා තියෙන්නේ මෙයා මේ වෙනාලු ශ්වසනයක් සිද්ධ කරන්නේ නැහැ මේ අවධිය තුල. වෙනාලු ශ්වසනයක් මේ අවධිය තුල සිද්ධ කරන්නේ නැහැ. හොඳයි එහෙනම් අපි පින්තූරයක් ගාලා අඳිමු මාතෘකාව පිටුර අඳින්න ඉස්සෙල්ලා මාතෘකාව ලියන්න. අධිරෝපණය ලියන්න. බ්ලාස්ටුලා වශයෙන් ගර්භාෂය තුළ පැමිණි ව්‍යුහය ගර්භාෂය තුළ පැමිණි ව්‍යුහය එම ගර්භාෂයික පටක සමග පටකමය සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම අධිරෝපණය ලෙස සැලකේ. පස්සේ ලියන්න අධිරෝපණයෙන් පසු කියලා පින්තූරය අඳින්න ටක් ගාලා අධිරෝපණයෙන් පසු කියලා පින්තූරය අඳින්න. හොඳයි. now ලියන්න අධිරෝපණයත් සමග තවදුරටත් අනූනන විභාජනය යටතේ නවසෛල ඇතිවෙමින් මානව ස්වරූපයට පරිවර්තනය වීම සිදු වෙයි. එම තත්ත්වයට පත් වූ විට භ්‍රූණය ලෙස හඳුන්වයි. රූපය ආකාරයට මෙකී භ්‍රූණය කලලාවාරය සහ කෝරියම යන කලල පටල දෙකෙන් ආවරණය වී තිබෙන අතර ඇතුළතින් වූ කලලාවාරය තුල තිබෙන කලලාවාර පටලය තුල තිබෙන කලලාවාරික තරලය තුල මෙකී භ්‍රූණය ගිලී පවතී. මේ නිසා උපත දක්වා පෙනහළු ශ්වසනයක් සිදු නොකරයි.
මේකේ බ්‍රූණය අලුත් එළියන්න මේකේ බ්‍රූණය පෙකණි වැල මගින් කලල බන්දය ඔස්සේ මවගේ ගර්භාෂ බිත්තිය සමග සම්බන්ධ වී තිබෙයි. මෙම පෙකණි වැල තුල දරුවාගේ දමනියක් හා ශිරාවක් තිබෙන අතර එය කලල බන්දයේදී කේශනාලිකා ස්වරූපයෙන් පවතී. එසේම මවගේ රුධ්‍රවාහිනීද කේශනාලිකා වශයෙන් මෙම කලල බන්ධය තුල පිහිටා තිබේ. පස්සේ අලුත් පෙළේ ලියන්න දරුවාට අවශ්‍ය පෝෂණය ඔක්සිජන් ආදිය කලල බන්ධයේදී විසරණය මගින් දරුවාගේ රුධිරයට ගමන් කරයි. මතක තියාගන්න කොයි වෙලාවකවත් මවගේ රුධිරයයි දරුවාගේ රුධිරයයි මිශ්‍ර වීමක් වෙන්නේ නැහැ. මතක තියාගන්න. සටහනේ මම ලියන්නේ උනම් සටහනක් දාලා තියාගන්න තෙන්ට. පස්සේ අලුත් පිළේ ලියන්න ඒකම ලියුවත් කමක් නැහැ ලියන්න. එසේම දරුවාගේ ශරීරය තුල නිපද වෙන බහිස්රාවී ද්‍රව්‍ය මවගේ රුධිරයට විසරණය වීමත් මෙම කලල බන්ධය ඔස්සේ සිදුවේ. අස්සේ මාතෘකාව ලියන්න උපත දක්වා වර්ධන අවදිවල ස්වරූපයන් හොඳයි. දැන් මේ දකින්නේ ඕගොල්ලෝ ඔය දරුවා සැබෑ ලෙසම ගර්භාෂය තුල වැඩෙන ආකාරය. දැන් ඔය තියෙන්නේ උපතට කිට්ටු අවස්ථාවක්. ඒ උපතට කිට්ටු අවදිය වෙනකොට මොනවාද වෙලා තියෙන්නේ? ඔයාලට පේනවා දරුවගේ හිස පහළට හිටින්න තමයි මෙයා ඉන්නේ. ඉතින් මේ කාලය තුල මෙයා චලන දැක්වීමක් එම කරනවා. එතකොට බලමු එහෙමනම්. ඉතින් අපි සති වලින් තමයි කතා කරන්නේ. ඒතර මොකද වෙලා තියෙන්නේ? ඔන්න මුල් සති කීපය තුල තමයි අධිරෝපණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මාස 4ක් විතර යනකොට මොකද වෙලා තියෙන්නේ? සති 16ක් විතර වෙනකොට මාස 4ක කාලයක් මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ අස්ථි වර්ධනය සිද්ධ වෙලා එතකොට අංග ජනනය යම් ප්‍රමාණයකට සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි එමනම් සටහන දාගමු ඉතින් එක. එතකොට පළමුව දාගන්න අංක 1 මාස 3ක් එනම් සති 12ක් පමණ වන විට අංග ජනනය සම්පූර්ණ වී ඇත. අංග ජනනය බොහෝ දුරට සම්පූර්ණ වී ඇත. එතෙක් වර්ධනය වෙමින් පැවති ලිංගික පද්ධති දෙකෙන්
පද්ධතියක පමණක් ලිංක පද්ධති දෙකෙන් එක් පද්ධතියක පමණක් එක් පද්ධතියක පමණක් වර්ධනය ක්‍රියාත්මක වීම ආරම්භයි වර්ධනය ක්‍රියාත්මක වීම ආරම්භයි ඊට පස්සේ ඊළඟ කාරණාව ලියන්න මාස 4ක් එනම් සති 16ක් රැඳ සති 16ක් පමණ කියලා ලියන්න අස්ථි විකසනය ක්‍රියාත්මක වීමත් ශරීරයේ රෝම වලින් වැසී යාමත් මෙම කාලය වන විට ක්‍රියාත්මක වේ සිදු වේ. පස්සේ අපි ළඟට ලියනවා මාස 5ක් සති 20ක කාලය සති 20ක් විතර වෙනකොට. ඒතර මේ කාලය වෙනකොට මොකදලා තියෙන්නේ චලන දක්වන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මොකද වෙලා තියෙන්නේ හෘදය රුධිර වාහිනී පද්ධතිය සම්පූර්ණ වෙලා හෘද ස්පන්දනය ආරම්භ වෙලා තියෙනවා. එහෙනම් අපි ලියන්න ඒක යටතේ රුධිර වාහිනී පද්ධතිය සම්පූර්ණයෙන් සකස් වී තිබෙන අතර හෘද ස්පන්දනය ආරම්භ වීමද සිදු වෙයි. ඊට අමතරව චලන දැක්වීමක්ද මෙම අවධියේදී සිදු කෙරෙයි. ඒ අපි කතා කරේ එතකොට මාස 5කදී. පළවෙනි මාස 6ක් විතර වෙනකොට මොකද වෙන්නේ කියලා ඒ කියන්නේ මාස 24ක් විතර වෙනකොට හරි. ඒතර ඔන්න ඒ කාලේ වෙනකොට මාස 6ක් විතර වෙනකොට අර චලන ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. චලන දැක්කෙන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. වගේම ඇහි බැම සහ ඇහි පිහාටු වගේ දේවල් වර්ධනය වෙලා තියෙනවා පේනවා. මම අපි ලියන්න චලන දැක්වීමේ ශීඝ්‍රතාවයේහි වැඩිවීමක් පෙන්වුම් කෙරෙන අතර ඇසි බැම හා ඇසි පිය වර්ධනය වීමක් දැකිය හැකි වේ. ඊගාවට මාස 7ක් සති 28ක් වෙනකොට ඔන්න මේ අවධිය වෙනකොට මොකද වෙලා තියෙන්නේ අර චලන ශීඝ්‍රතාවයේ තරමක් වැඩි වෙනවා. ඒ වගේම තමයි මොකද වෙලා තියෙන්නේ මේ ඇහි පිය විවෘත වීම. මෙතෙක් ඇස් වැහිලා තියෙන්නේ ඇස් පිය විවෘත වීමක් මේ කාලය වෙනකොට සිද්ධ වෙනවා. අපි ලියමු චලන දැක්වීමේ ශීඝ්‍රතාවය තවදුරටත් ඉහළ යන අතර ඇසිපිය විවෘත වීමක්ද දැකිය හැක. එසේම සමෙහි රැලි ගැස්සුණු ස්වභාවයක් දැකිය හැක. මේ අවධිය වගේ වෙනකොට යම් දරුවෙක් සිසේරියන් සැත්කමක් වගේ මගින් ගත්තොතින් ඒ දරුවා පෙරිකිරීමේ හැකියාවක් යම් ප්‍රමාණයකට තියෙනවා. මීට කලින් උපදින දරුවෙක්ව ජීවත් කරවීමේ හැකියාව නැහැ. බොහෝ ඉඩකඩ අඩුයි. ඉතින් මේ උපදින දරුවත්
ලදරු ඒකකේ නොමේරු ලදරු ඒකකයක තියලා තමයි එයාව ටිකෙන් ටික පරිසරයට හැඩගස්ස ගන්න වෙන්නේ. එකත් මතක තියාගන්න. හොඳයි ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ මාස 8කදී කියන්නේ දින 32ක් මේ සති 32ක් විතර වෙනකොට ලියන්න මාස 8ක් සති 32ක් පමණ වෙන විට. ඒතර මේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ අන්න ක්‍රමක්‍රමයෙන් මේ දරුවා එන කියන්නේ බ්‍රූනය කියලා බ්‍රූනය හිස පහලට යොමු වෙන ආකාරයක් පේනවා. හිස පහලට යොමු වෙනවා ක්‍රමක්‍රමයෙන් ගර්භාෂයේ ඉවරය දෙසට ගෙල දෙසට ක්‍රමිකව යොමු වීමක් දකින්නවා හිස පහලට හැරෙමින්. ඒ වගේම තමයි ක්‍රමිකව මේ අවධිය වෙනකොට අර අදශ්චර්මීය මේද පටකේ මේද තැන්පත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අර සමේ රැලි ගැසුණු ස්වභාවය නැති වීලා යamak දකින්න ලැබෙනවා. අපි ලියමු හිස පහලට සිටිනසේ හිස පහලට සිටිනසේ හැරීමක් සිදු වෙන අතර හිස පහලට සිටිනසේ හැරීමක් සිදු වෙන අතර හිස පහලට සිටිනසේ හැරීමක් සිදුවන අතර හිස පහලට සිටිනසේ හැරීමක් සිදුවන අතර හැරීමක් සිදුවන අතර අදශ්චර්මීය මේද පටකේ මේදය ක්‍රමිකව තැන්පත් වීම නිසා ක්‍රමිකව දේහ බර වැඩිවීමක්ද සිදුවෙයි. ක්‍රමිකව දේහ බර වැඩිවීමක්ද සිදුවෙයි. ඒ ප්‍රතිඵලය ලෙස හිස පහලට සිටිනසේ භ්‍රූණය ගර්භාෂයක විවරය දෙසට යොමුවීම සිදුවේ. ගර්භාෂික විවරය දෙසට යොමුවීම සිදුවේ. බැයි විවරය මේ වෙනකොට වැහිලා තියෙන්නේ. ඒක නිසා ඒක මොන මතක තියාගන්න. එතකොට ඊගාවට මොකද්ද වෙලා තියෙන්නේ මාස 9ක් විතර වෙනකොට. දැන් මේ වෙනකොට සාමාන්‍යයෙන් කිලෝ 2.5ක විතර තත්යකට ඇවිල්ලා තියෙන්නේ. වර්ධනය වෙලා තියෙන ඒවත් මතකේ තියාගන්න. ඊට පස්සේ මාස 9ක් විතර වෙනකොට මොදලා තියෙන්නේ අර අපි කිව්වා මුලින්ම හැමේ රෝම තිබුණා කියලා. ඒ රෝම එහෙම හැලිලා ගිහිල්ලා තියෙනවා. ඊගාවට මේ චලන දැක්වීමේ ශීඝ්‍රතාවය මාස 8ක් මාස 9ක් වෙනකොට යම් ප්‍රමාණයකට අඩු වෙනවා. අතරවීමක් වෙන්නේ නැහැ. අතර වුණොත් එහෙම ඒක සුදුසු නැහැ. මොකද දරුවා සමාට මිය ගියා වෙන්න පුළුවන්. නිසා ඒ වකවානුව තුළ හොඳින් අවධානය තියෙනවා දරුවාගේ චලන පිළිබඳව. අර මුල් කාලයේ දක්වන චලන ශීඝ්‍රතාවයේ තරම්ම චලන දැක්වීමක් වෙන්නේ නැහැ. මොකද මෙයා ගර්භාෂයේ විවරය දෙසට තල්ලු වෙලා තරමක් හිර වෙච්ච ගතියකින් තමයි ඉන්නේ. ඒක නිසා තමයි චලන පොඩ්ඩක් ශීඝ්‍රතාවය අඩු කරලා තියෙන්නේ. ඉතින් මේ අවධිය වෙනකොට පිරිමි දරුවෙක් නම් මොදලා තියන්නේ අර වෘෂණ කෝෂය තුළට ඇවිදිලා තැන්පත් වීමක් සිද්ධ වෙනවා. එය මාස 9ක් සති 36ක් විතර වෙනකොට තත්ත්වය තමයි අපි කතා කළේ. මොන අපි ලියන්න සති මාස 9ක් සති 36ක් පමණ වෙන විට තවදුරටත් භ්‍රූණයේ වර්ධනය දැක්කත හැක ගර්භාෂික විවරය වෙතට තවත් ළඟා වී ඇත. ගර්භාෂික විවරය වෙත තවදුරටත් ළඟා වී ඇත. ගර්භාෂික විවරය වෙත තවදුරටත් ළඟා වී ඇත. තවදුරටත් ළඟා වී ඇත. පස්සේ ලියන්න පිරිමි දරුවෙක් නම්
ශරීර කුහරය තුල තිබුණු වෘෂණ යුගලය වෘෂණ කෝෂය තුළට පැමිණීමක් දැකිය හැකි වෙයි. දේහ බර ප්‍රමාණය දේහ ස්කන්ධය කිලෝග්‍රෑම් 3ක පමණ තත්ත්වයක් දක්වා වර්ධනයක් පෙන්눔 කරයි. කිලෝග්‍රෑම් 3ක් පමණ දක්වා වර්ධනයක් පෙන්눔 කරයි. චලන දැක්වීමේ ශීඝ්‍රතාවය තරමක අඩුවක් පෙන්눔 කරයි. දැන් හොඳයි. පස්සේ බලමු සති 40ක් මාස 10ක් වෙනකොට මොකක්ද ඇති වෙන තත්ත්වය කියලා. එහෙනම් අපි මාතෘකාව ඊපස්සේ ලියනවා දරු ප්‍රසූතිය ලියන්නේ එහෙමනම් මාස 10ක් නම් සති 40ක් පමණ වෙන විට දැන් අහගන්න. දැන් වෙන්නේ මොකද්ද? මේ අර අපි ඉස්සලා රූපරාමයේ දැක්කා හිස පහළට සිටිනසේ දරුවා ඉන්නවා. දරුවා ඉඳිනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ ගර්භාෂ බිත්ති සංකෝචනය වෙන්න ඒ වගේම ඉහිල් වෙන්න පටන් ගන්නවා. ඒක ක්‍රමිකව වැඩි වෙනවා මේ සංකෝචනය හා ඉල්ලීමේ ශීඝ්‍රතාවය. ඒකේ ප්‍රතිඵලයේ විදියට මේ ගර්භාෂික විවරය ඇරෙනවා. ඒ ඇරිලා ඊගාවට තවත් වේගවත් වෙනකොට මේ කලල පටල බිඳෙනවා. කලල පටල බිඳිලා හිස ප්‍රථමයෙන් එළියට එන ආකාරයට යෝනි මාර්ගයේ ඔස්සේ පිටතට පැමිණීමක් සිද්ධ වෙනවා. ඒතර ගර්භාෂික බිත්තියෙන් යෙදෙන තල්ලුවත් උදර පේශිවලින් යෙදෙන තල්ලුවත් යටතේ දරුවා පිටතට පැමිණීම සිද්ධ වෙනවා. ඒතර පිටත පැමිණීම අපි කියන ප්‍රසූතිය කියලා. මේ ප්‍රසූතිය වුණාට පස්සේ මේ පෙකණි වෙලත් එක්ක තාමත් සම්බන්ධයි. ඒ සම්බන්ධ නිසා මොකද වෙලා තියෙන්නේ? මේ දරුවට සමීපයෙන් පෙකණි වෙල කපනවා. කපලා එතෙන්ට මොකද කරන්නේ? රුධිර වහනයේ වළක්වන්න පෙකණි කටුවක් සවි කරන ඉස්සරනම් යට ගැසීමක් සිද්ධ කරලා තියෙන්නේ. දැන් මේ වෙනකොට පොඩි ක්ලිප් එකක් තියෙනවා. ඒ ක්ලිප් එක තමයි සවි කරන්නේ. ඊපස්සේ මේක දින කීපයක් යනකොට හැලී යාම සිද්ධ වෙනවා. දින කීපයකදී එක හැලිලා යාම සිද්ධ වෙනවා. එතකොට ඒකෙන් පස්සේ දරුවායි මවයි වෙන් වෙනවා. හැබැයි ප්‍රසූතිය කටයුතු ඉවර නැහැ. මොකද හේතුව මේ කොටස් ටික තාම ගර්භාෂය තුල තියෙනවා. ඉතින් මේ ඉතුරු වෙන කොටස අපි කියනවා වැදෑමහක් කියලා. මේ කොටසත් ශරීරයෙන් ඉවත් වුණාට පස්සේ තමයි මොනවාද ප්‍රසූතිය කටයුතු අවසන් වීම සිද්ධ වෙන්නේ. අපි ඒක සටහන් කරගමු. මාස 10ක් වුණ වෙන විට කියලා අපි කිව්වා ගර්භාෂික බිත්ති සංකෝචනය හා හිල්වීම ආරම්භ කරයි. එය ක්‍රමිකව වැඩිවීමක් සිදු වෙයි. එවිට ඇතිවන වේදනාකාරී තත්ත්වය හමුවේ ප්‍රසූතිර ආසන්න බව මවට දැනෙන්නට ගනී. මෙම කාලය තුලදී ගර්භාෂයක විවරය විවෘත වන අතර තවදුරටත් වේගවත් වන සංකෝචන හා ඉල්වීම් හමුවේ කලල පටල බිඳී ප්‍රථමයෙන් හිස පිටතට පැමිණෙන ආකාරයට යෝනි මාර්ගය ඔස්සේ දරුවා බාහිර පරිසරයට පැමිණීම සිදුවෙයි. බාහිර පරිසර පැමිණීමෙන් පසු
බාහිර පරිසර පැමිණීමෙන් පසු පෙනහළු සසනය ආරම්භ කරයි. පෙනහළු සසනය ආරම්භ කරයි. මෙන්න මේ පළමු පෙළහළු සසනය ආරම්භ කරන අවස්ථාවේ කලියාට නෙමෙයි අහගන්න. ඉතින් ඔය අපි දන්නවනේ දැන් කල්ලාවර්ග තරලය තියෙනවා. ඉතින් මවගේ රුධිරයත් යම් ප්‍රමාණයකට වහණය වෙලා තියෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් මෙයාගේ නාහය ආශ්‍රිතව තිබුණොත් එහෙමලා ඒවා ආශ්‍රිතව නාහයෙන් පැවතුනොත් එහෙම මේ ආස්වාස පළමු ආස්වාසයේදී අර ද්‍රව තරල මේ ද්‍රව්‍යය මොකද වෙන්නේ? පෙනහළු වලට ඇදිලා යනවා. එහෙම වුණොත් සමහරට දරුවා ජීවිතක්ෂපත් වෙන්නත් ඉඩකඩ තියෙනවා. සමහර වෙලාවට වෛද්‍ය ප්‍රතිකාරයට බේර ගන්න පුළුවන් වෙයි. ඒක නිසා එතෙන්දී අර පළපුරුදු කාර්ය මණ්ඩලයක් විසින් වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය මගින් එවැනි දේ සිද්ධ නොවෙන්න වග බලා ගැනීමක් කරනවා. ඒකත් උන මතක තියාගන්න. හරි. දරුවා පිටතට පැමිණීම, බාහිර පරිසර පැමිණීම සිදු වෙයි. අල්පේලිය අයින් පසු දරුවාට සමීපයෙන් පෙකණිවැල කපා තවදුරටත් රුධිර වහනය වැළැක්වීමට පෙකණි කටුවක් සවි කරනු ලබයි. පසු දරුවා පිරිසිදු කොට උණුසුම් තත්ත්වයක් යටතේ තැබීම සිදු කරයි. තවදුරටත් ගර්භාෂය තුළ තිබෙන කල්ල පටල, පෙකණිවැල සහ කල්ල බන්ධය යන කොටස් ඉවත් වැදෑමහා කොටස ද ගර්භාෂයෙන් ඉවත්ව ගිය පසු ප්‍රසූතියේ කටයුතු අවසන් වේ. සම්පූර්ණ වේ. මන ඔන්න ප්‍රසූතිය කතාව හරි. පස්සේ අහගන්න ප්‍රසූතිය පෙර සහ ප්‍රසූතියෙන් පසු මවක් පිළිපැදිය යුතු කරුණු. ප්‍රසූතියට සූදානම් වෙන කාලය තුල විශේෂයෙන්ම තුලිත ආහාර ගන්න ඕනේ. වගේ වෛද්‍ය සායන වලට සහභාගී වෙන්න ඕනේ. වගේම හොඳ මානසික සෞඛ්‍යයකින් ඉන්න ඕනේ. පිරිසිදු වාතය, පිරිසිදු ජලය, පිරිසිදු ආහාර අපි අරගෙන හරියන්නේ නැහැ. මව අරගන්න ඕනේ. හොඳයි. එහෙනම් අපි ලියන්න ප්‍රසූතියට පෙර අනුගමනය කළ ක්‍රියාමාර්ග 1. තුලිත ආහාර ලබා ගැනීම, වෛද්‍ය සායන වල සහභාගී වීම, පිරිසිදු වාතය, ජලය හා ආහාර ලබා ගැනීමට යොමු වීම. මන ඔන්න ඒ කාරණාව හරි. ඊට පස්සේ ප්‍රසූතියෙන් පසු මේ බොහොම සරල කොටස් ටිකක් කිව්වේ. ප්‍රසූතියෙන් පසු මොකද වෙලා තියෙන්නේ? පළමු දිනේ ඉඳලම දරුවට මව්කිරි ලබා දෙන්න ඕන. මොකද මේ පළමු දින මව්කිරි වල කොලෙස්ටරම් කියලා රසායනිකයක් තියෙනවා. ඒක දරුවගේ ප්‍රතිශක්තිය වඩවන්න උදව් කරනවා. මොකද ආගන්තුක පරිසරයකට ඇවිල්ලා ඉන්නේ. ඒක නිසා ඒ කාලය තුලදී මෙයාට විස බීජ වලින් හානි වෙන්න පුළුවන්. ඒක වළක්වන්නේ ඔය කොලෙස්ටරම් මගින් තමයි ඒ වැළැක්වීම සිද්ධ කරන්නේ. ඒක නිසා පළමු දිනේ ඉඳලම මව්කිරි ලබා දීම කරන්න ඕන. ඒ වගේම තමයි මොනවාද? මව මේ කාලය තුල තුලිත ආහාර ලබා ගැනීම සිද්ධ කරන්න ඕන. අතෙන්ට අපි ලියා ගන්න බැරුණා මානසික සෞඛ්‍ය ගැන. ලියන්න එතෙන්ට ඉස්සෙල්ලා එක ලියන්න මව හොඳ මානසික සෞඛ්‍යයකින් කාලය ගත කිරීම අවශ්‍ය වනු ඇත. එහෙනම් දැන් මෙතෙන්ට ලියන්න පළමු දිනේ සිටම දරුවාට මව්කිරි ලබා දිය යුතුය. පළමු දිනේ සිටම දරුවාට මව්කිරි ලබා දිය යුතුය. අලුත් ලියන්න. එම කිරිවල
කොලෙස්ටරම් නැමැති රසායනිකය අන්තර්ගතය කොලෙස්ටරම් නැති රසායනිකය අන්තර්ගතය සමක පොඩ්ඩක් ලා දුඹුරු පාටක් වගේ ගතියක් තියෙනවා කොලෙස්ටරම් රසායනිකය අන්තර්ගතය එය දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කිරීමට එය දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කිරීමට දායක වනු ඇත. මනවන්න අපි එකොටස කාරණාව හරි. ඊට පස්සේ ඊළඟ කාරණාව තියෙනවා මව තුලිත ආහාර ලබා ගැනීම සිදු කළ යුතුය. මොකද කිරි වලට අවශ්‍ය කැල්සියම් ඒවා දරුවා වර්ධනයේදී අවශ්‍ය කැල්සියම් ඒක ලබා ගන්නවා මව කැල්සියම් සහිත ආහාර ගත්තද නැද්ද කියන එක අදාළ නැහැ. පෝෂාහාර ගත්තද නැද්ද කියන අදාළ නැහැ. මවගේ ශරීරයේ අන්තර්ගතයෙන් ලබා ගන්නවා කොහෙන් හරි. ඒතර මව දුර්වල වීමක් වෙනවා. ඒක නිසා මව මේ කාලය තුල අනිවාර්යයෙන්ම තුලිත ආහාරයක් ලබා ගැනීම කරන්න ඕනේ. එහෙනම් ඔන්න අපි ඒ ගැන කතාව හරි. ඊපස්සේ හෝමෝන් වල බලපෑම ගැන අපි කලින් කතා කළා. සා හෝමෝන් ගැන කාරණායි කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊපස්සේ මේ පාඩමේ අවසන් මාතෘකාව තියෙන්නේ සමාජ රෝග පිළිබඳව මම මාතෘකාව ලියන්න සමාජ රෝග. සමාජ රෝග කියලා කියන්නේ මොනවාද? මේ ලිංගික ශ්‍රාවයන් මගින් හෝ රුධිරය ඔස්සේ හෝ සම්ප්‍රේෂණය වන රෝග අපි අඳුන්වනවා මොනවා කියලාද? මෙන්න සමාජ රෝග කියලා කියනවා. නම් ලියන්න ටග්ගා ලියන්න ලිංගික ශ්‍රාවයන් ඔස්සේ හෝ ලිංගික ශ්‍රාවයන් ඔස්සේ රුධිර පාරවිලේනයක් ඔස්සේ හෝ ඇතැම් විට එකම එන්නත් කටුව පුද්ගලයන් කිහිප දෙනෙකු භාවිතා කිරීම නිසා හෝ බෝවීම සිදුවන රෝග සමාජ රෝග ලෙස සැලකේ. පස්සේ උදාහරණ අංක 1 ඒඩ්ස් අද ලෝකේ ගැටලු සහිත තත්ත්වයටපත් වෙලා තියෙනවා. යා කරන වැඩේ මොකද්ද? මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරනවා. ඒකේ ප්‍රතිඵලයේ විදියට මොනවද වෙලා තියෙන්නේ? මේ ඒඩ්ස් වලින් මැරෙන්නේ නැහැ. මැරෙන්නේ මොනවාද? වෙනත් රෝගයක් උත්සන්න වීම නිසා තමයි. මොකද ඒ රෝගට අදාළ රෝග බීජ ස්වභාවිකව මර්ධනය වෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලයට මොකද වෙලා තියෙන්නේ? පුද්ගලයා මරණයට ජීවිතක්ෂපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔන්න අංක 1 ඒඩ්ස්. මේ ගොඩක් විස්තර කතා කරන්නේ මම සටහන් දෙන්න යන්නේ. මොකද උදාහරණ මාතෘකා නම් ටික විතරයි දෙන්නේ. ඔයාලා ඒකේ සුදු ජීවීන් කවුද කියන වගේ ඒ ආදී දේවල් වෛරස්ද බැක්ටීරියාද ඒගොල්ලෝ මොනවාද ඇති කරන රෝග ලක්ෂණ කියන එක පොතෙන් සටහනක් දාගන්න පුළුවන්. රයිට්. එහෙනම් ඔන්න එකක් ඒඩ්ස්. ඒක මතකේ තියාගන්න. උතර කෙරෙන්නේ මොකක්ද කියලා කිව්වා. ඊපස්සේ තියෙනවා මොනවාද? ගොනෝරියා කියන தත්ත්වය තියෙනවා. ඒ වගේම හර්පීස් කියන தත්ත්වය. මෙන්න මේ වගේ දේවල් තමයි තියෙන්නේ. මොනවාද? මෙන්න මේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග හේවත් සමාජ රෝග විදියට. එමනම් අපි මේ පාඩම මෙතකින් අවසන් කරනවා. නවුන සම්පූර්ණයෙන් ඉවරයි. ඊළඟ අලුත් මාතෘකාවකින් තමයි අපි හමු වෙන්න තියෙන්නේ. ඒ තමයි පීඩනය කියන මාතෘකාව. ද්‍රව පීඩනය කියන මාතෘකාව ඔස්සේ තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි එහෙමනම් ඒ පාඩමත් එක්ක යලි මුණ ගැහෙමු. ඉතින් හැම කෙනෙක්ම අර මං කිව්වා කලින්ම විද්‍යාශිකේ දරුවෝ ප්‍රෙස්සේ හයි ස්ටඩියේ පිටබැද්දර දරුවෝ සයන්ස් කොලෙජ් එකේ වැලිපිටියේ දරුවෝ හැමෝම
මොනවද කරන්න ඕනේ තවම WhatsApp group එකට සම්බන්ධ වෙලා නැත්නම් ඔබේ WhatsApp නම්බර එකක් තියෙනවා නම් ඒක එවන්න ඔබේ නමයි පන්තියයි සඳහන් කළා. ඉතින් ඊළඟට අපේ තවම කවුරු හරි මේ වැඩසටහන සහභාගී වෙච්ච නැති දරුවෝ ඉන්නවා නම් පන්තියට සහභාගී වෙලා නැත්නම් ඒ හැම කෙනෙක්ම දැනුවත් කරන්න අපි වැඩසටහන යන බව. ඉතින් එහෙනම් අපි ඊළඟ පාඩමත් එක්ක හමු වෙමු. එහෙනම් සුබ දවසක් හැමෝටම ප්‍රාර්ථනා කරනවා.